අපි යමු එහෙනම් මුලින්ම පික්සෙස් ගැන කතා කරමු. පික්සෙස් කියන්නේ කවුද? මාළුවෝ. හරි. එතකොට පික්සෙස් වලට උදාහරණ ගත්තොත් එකක් තමයි අපි අර හැමදාම දන්න මෙන්න මේ වගේ හැඩේ මාළුවා. අපි පොඩි කාලේ ඉඳන් මඳින් මාළුවා කිව්වොත් මේක තමයි මාළුවා වගේ. ඔන්න. ඊට අමතරව මේ කියන පික්සෙස් වලට අයිති වෙනවා. හරිද? ඔයාලා දන්නවනේ මඩුව කියන සතා. අර මෙහි නැවිලා එන දිග වඩියක් එහෙම තියෙන්නේ. ඔන්නේ මඩුව කියන සතා අයිති වෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? මෝරු මේ කට්ටියත් එනවා. මාළුනේ. හැබැයි ආයෙ මුහුදු අශ්වයත් එනවා. මේ වගේ කීප දෙනෙක් ඉන්නවා. අර අපි හැමදාම කතා කරන මාළු ගොඩේ නැති. හරිද? මොකෙන්ද මම කියන්නේ? හැබැයි මතක තියාගන්න තල්මහා ඩොල්ෆින් කියන්නේ මාළුවෝ කියලා අපි සාමාන්‍යයෙන් කිව්වට ඔයාලා දන්නවා මොකද වෙන්නේ? මෙයාලා පික්සෙස් නෙවෙයි මැමේලියා හෙවත් චීරපාල. හරිද? එහෙනම් පටල ගන්න එපා. තල්මහසා සහ ඩොල්ෆින් කියන්නේ මැමේලියා වලට අයිති වෙන කට්ටිය. හරිද? එතකොට මේ කට්ටිය මෙන්න මේ දෙන්න පික්සෙස් යටතේ කොහෙන්ම ගන්න බෑ. ඒකට හේතුව වලට ඉස්සරහට තේරෙයි. එන්න මෙයාලා විතරයි පික්සෙස් වලට අයිති වෙන්නේ මෝරා, මඩුවා, හරිද? සහ අපි සාමාන්‍ය කතා කරන ඕනම මාළුවා. හරිද? ඒ කට්ටිය. එතකොට මොකද වෙන්නේ? මේ කට්ටියගේ තියෙන ලක්ෂණේ වාසස්ථාන ගත්තොත් අපි දන්නවා මාළු ඉන්නේ කොහෙද? කතා දෙකක් නෑ. එයාලා ඉන්නේ මිරිදියේ මොකද? ජලජ පරිසරවල. ඒකෙත් මිරිදියේ ඉන්නත් පුළුවන්, කරදියේ ඉන්නත් පුළුවන්. මේ දෙකම පුළුවන්. මිරිදියේ මත්ස්‍යනුත් ඉන්නවා, කරදියේ මත්ස්‍යනුත් ඉන්නවා. එහෙනම් ඒක ගැන ලොකුට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අපි මෙයාලගේ දේහ හැඩය ගත්තොත් අපි ඔකට කියනවා අනාකූල හැඩයක් කියලා. හරිද? ඒ අනාකූල හැඩය කියලා කියන්නේ කියන්නේ ආකූලය කියන්නේ ඒකාකාරයි වගේ මේක එකම ආකාරය නෙවෙයි. හරිද? වචනේ මතක තියාගන්න මොකද්ද? අනාකූල හෙවත් තවත් නමක් ඕනනම් දෙන්න පුළුවන් තර්ක රූපී කියලා කියනවා. මේ වචන අනිවාර්යෙන් මතක තියාගන්න මොකද්ද? අනාකූල හෙවත් තර්ක රූපී හැඩයක් කියලා. සාමාන්‍යයෙන් තර්ක රූපී කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයකට දල වශයෙන්. හරිද? ඔය හැඩය නෙවෙයි හැම මාළුවම සාමාන්‍ය හැඩය කියලා ගන්න. හරිද? ඊට පස්සේ මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ මොකද්ද? මේ හැම සතෙක්ටම කෝඩේටා නම් අනිවාර්යයෙන්ම ඔය කෝඩේටාවට මොකද පෘෂ්ඨාංශයක් හෙවත් කුඳු වැට පෙළක් තියෙන්න ඕනේ කියලා. එතකොට කුඳු වැට පෙළක් ගත්තොත් ඒක අපි දන්නවා හැදෙන්නේ මොන වෙන්ද? අස්ථි වලින්. නේද? හැබැයි මේ පික්සෙස් වල විශේෂත්වයක් තියෙනවා. අපි පෘෂ්ඨරාජ්‍ය කියන එක විතරක් ගත්තොත් එයාලගේ සමහරු ඉන්නවා කාටිලේජ්, සමහරු ඉන්නවා අස්ථි. ඒ කියන්නේ සමහර මාළුන්ගේ ඔය කියන කුඳු වැට පෙළ හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. සමහර මාළුන්ගේ කුඳු වැට පෙළ හැදිලා තියෙන්නේ අස්ථි වලින්. එතකොට මේ කාටිලේජ් වලින් හැදිච්ච අයට අපි කියනවා හරිද? කොන්ඩ්‍රික්ටියස් කියලා. නම් නම් ටිකක් අමුතුයි. කොන්ඩ්‍රික්ටියස් මෙයාලා ඔස්ට්‍රික්ටියස් හරිද? කොන්ඩ්‍රික් කියන්නේ කාටිලේජ් කියන එකට, ඔස්ටේට් කියන්නේ අස්ථි කියන එක. ඔස්ටියෝපොරොසිස් වචනේ එහෙම අහලා තියෙනවා. හරිද? ඔස්ටියෝපොරොසිස් කියන්නේ අස්ථි දිරණ එකට. හරිද? එහෙනම්
ඔස්ටික්ටියස් කියන්නේ අස්ථි වලින් හැදිලා තියෙනවා කියන එක. කොන්ඩ්‍රික්ටියස් කියලා කියන්නේ කාටිලේජ් වලින් හැදිලා තියෙනවා කියන එක. හරිද? එතකොට කොන්ඩ්‍රික්ටියස් වලට හොඳ උදාහරණයක් තමයි මෝරා සහ මඩුවා. දෙන්න මොකද වෙන්නේ? කොන්ඩ්‍රික්ටියස්. අනිත් මාළු ඔක්කොම මොකද වෙන්නේ? ඔස්ටික්ටියස්. ඒකට විශේෂයෙන් කියන්නේ තෝරා, මුරුවැසියා, තිලාපියා ඒ විතර කණ්ඩගෙන මාළු ඔක්කොම ගත්තොත් මොකද වෙන්නේ? ඒ කට්ටිය ඔස්ටික්ටියස්. මෝරා සහ මඩුවා කියන්නේ කොන්ඩ්‍රික්ටියස්. එතකොට ඒ කට්ටියගේ ලක්ෂණ ගැන ඔයාලට දීලා තියෙනවා අච්චු පොතේ. ඒක ලොකුවට දෙන්න නැහැ. ඒ කියන්නේ අමතර දැනුමට කියලා තියෙන හින්දා මම ඒක වැඩි කියලා දෙන්න යන්නේ නැහැ. නැත්නම් ඔයාලට වැඩි වෙනවනේ කරුණු. හරිද? ඒකැල්ල අපි අතහැරලා හරිද? අපි යමු එහෙනම් මෙයාලා ප්‍රධාන දේවල් ගැන ඉගෙන ගන්න. ඔන්න කුෂ්ඨරජ්ජු ගැන කතා කරා. හැඩය ගැන කතා කරා. ඊළඟට මොකක්ද අපි කතා කරනවා කියන්නේ මෙයාලගේ බලන්න. දේහාවරණ. හරි. තෝරන අංගිලා මල්ලිලා දැන් මේ පාඩම ගත්තොත් මේ පාඩමේ සමහර කරුණු පාඩම් කරන්න ඕනේ ඇත්තටම කිව්වොත්. ඒවා අපිට ඉදිනදා ජීවිතෙන්න මතකයි. මට කියන්නකො මාළුවෙක් ගත්තොත් මාළුවගේ පිටින්ම තියෙන ආවරණය මොකක්ද? එයාගේ හැම ගත්තොත් හැම කියන එක ආවරණය වෙලා තියෙන මොනවද? කිව්වොත් කෙලින්ම කෙනෙක්ට කියන්න පුළුවන් කොරපොතු වලින් කියලා. එතකොට ඒක අමුතුවෙන් පාඩම් කරන්න එපා. තේරුණාද? ඉතින් ඒකයි මම කියන්නේ මේ පාඩම අපේ ජීවිතයේ අර දිනදා දකින්න දේවල් වලින් මතක තියාගන්න පුළුවන්. ඒව මත කොටනගා ගන්න පුළුවන්. ඒ හින්දා පාඩම් කරන්න යද්දි කටපාඩමට මේ හැමදේම පාඩම් කරන්න ඕනේ. තර්ක කරලා කෙනෙක්ට ගන්න පුළුවන්. ඉක්සෙස් කියන මාළුවෝ නම් මාළුව ජීවත් වෙන්න කොහෙද වාසස්ථානය ඇහුවොත් අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ අපි දන්නව කොහෙද? වතුර කියලා. එතකොට ඔයාලා පාඩම් කරනවා නම් පාඩම් කරන්න ඕනේ මොකද්ද මේ අලුත් කරුණක් වෙච්ච කුෂ්ඨරජ්ජෝ කාටිලේජ් වලින් හැදිච්ච අයට කොන්ඩ්‍රික්ටියස් කියනවා. අස්ථි වලින් හැදිච්ච අයට ඔස්ටික්ටියස් කියනවා මේක. ඊළඟට දේහාවරණය කොහොමද ඇහුවොත් ඒකත් කවුරු හරි පාඩම් කරනවා නම් ඒක අපරාධයක්. දේහාවරණය මොන වැද වෙන්නේ? කොරපොතු. නෑ සෝරි. කොරළ. හරිද? කොරපොතු කියලා කියනවා. හරි. කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා කියන්නේ. හරිද? එතකොට අපි නිකන් අහමුකෝ. හරි. මාළුවාගේ තියෙන දේහාවරණය කොරපොතු නම් මං ඇහුවොත් එහෙම ඇම්ෆිබියාගේ කොන මේ දේහාවරණය මොනවද කියලා? එයාගේ මොකද ඇම්ෆිබියාට හොඳ උදාහරණ ගෙම්බා. ගෙම්බාගේ හැම මොනවෙන් හරි ආවරණය වෙලා තියෙනවද? නැහැ. විශේෂ දෙයක් නැහැ. එයාගේ ආවරණය වෙලා තියෙනවනේ මොකක්ද අර සෙවල ගතිය විතරනේ තියෙන්නේ. ඊට පස්සේ අපි යමු උරගේකට. අපි ගමු කබරගොයෙක් වගේ එකෙක්. කබරගොයෙක් හරි කිඹුලෙක් හරි ගත්තොත් මොකද වෙන්නේ? ඒ සතාට කොරළ තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ අපි යමු පක්ෂීන් හේවත් ආවේෂ්ට. ආවේෂ්ට ආවොත් දේහාවරණය මොනවද වෙන්නේ? පිහාටු තියෙනවා. ඊට පස්සේ මැමේලියා හේවත් සත්තුන්ට එමුකෝ අපේ සාමාන්‍ය කතා කරන ශීරපයි අපේ මොනවද තියෙන්නේ? රෝම තියෙනවා. ඒ හින්දා මේ වගේ දේවල් කටපාඩම් කරන්න යන්න එපා. එදිනදා ජීවිතේ අපි දන්න දේවල් වලින් මේක මතක තියාගන්න බලන්න. එහෙම නැත්නම් ඔයාලට පාඩම් කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඒකට අපි ගත්තොත් දේහාවරණය කොරපොතු තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ නෑල සංචරණයනේ. සංචරණය කියන්නේ තනින් තැනට ගමන් කිරීම. චලනය කියන්නේ එකම තැන ඉඳගෙන හරි අවයව එහෙම කරන එක. සංචරණය කියන්නේ සම්පූර්ණ ජීවියා පිටින් වෙන තැනකට යන එක. එහෙනම් අපි සංචරණය කොහොමද බැලුවොත් මාළු සංචරණය කරන්නේ කොහොමද? පිහිනීම මගින් කොහොමද? ඒක මොනවද යාලට උදව් වෙන්නේ? වර. දැන් බලන්න මේවා අපි දන්න දේවල්නේ. හරිද? ඊළඟට ගත්තොත් ඔන්න එතනින් එහාට සමහරට ඔයාලා දන්න දේවල් වෙනවා. මොකද ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ හෘදේ කුටීර ගන්න එක කතා කරන්න තියෙනවා. හරිද? ඒක මම එකපාර කියලා දෙන්නම් පස්සේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ශ්වසනය ගත්තොත් හරි ඉන්න මම මෙහෙම නැතුව හරිද පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්නම්. අපි එකින් එක ගමු අර වගුවේ විදිහටම. ඉතින් පික්සෙස් ඇම්ෆිබියා රෙප්ටීලියා ආවේස් මැමේලියා ගැන දැන් මම යන්නේ. වාසස්ථාන ගමුවත් එකපාර කතා කරන්නේ. මේක ලේසි. වාසස්ථාන ගත්තොත් පික්සෙස් කියන්නේ මාළුවෝනේ. මාළුවෝ ඉන්න වාසස්ථානය කොහෙද එහෙනම්? චලජ. හරිද? ඊට පස්සේ අපි ඇම්ෆිබියා ගමුකෝ. ඇම්ෆිබියා කියන්නේ උභයජීවී.
එහෙනම් උභයජීවීන් ඉන්නේ කොහෙද? ජලජත් ඉන්නවා, භෞමිකත් ඉන්නවා. හරිනේ. පොඩ දෙමින් ඉන්නත් පුළුවන්, වතුර ඉන්නත් පුළුවන්. රෙප්ටීලියා වලට යනකො රෙප්ටීලියා ගත්තොත් හරිද? රෙප්ටීලියා කියන්නේ කවුද? උරගයෙන්. උරගයෙන් කොහෙද ඉන්නේ? උණුත් ඉන්නවා ජලජ නේද? කැස්බෑව ඉද්ද වගේ කට්ටිය ජලජ. මෙයාලා මොකද වෙන්නේ? භෞමික. ආවේශ කියන්නේ පක්ෂීන්නේ. පක්ෂීන් කොහෙද ගත්තොත් මොකද වෙන්නේ? ජලජ පක්ෂීනුත් ඉන්නවා. තාරාව වගේ ඉන්නවනේ නැත්තේ නෑ. හරිද? හංසය වගේ ඉන්නවා. ජලජ පක්ෂීන් ඉන්නවා. ආය භෞමිකත් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ කැස්බරා වගේ. උන්ට පියාඹන්නත් බෑ. උන් පීනන්නේ නෑ. උන් ඉන්නේ භෞමික. ඊට අමතරව මොකද වෙන්නේ? වායු ගෝලයේවත් වායව ඉන්නවා. වායුව නෙවෙයි. වායව. ගොඩක් පක්ෂීන් වායවනේ. ඊළඟට මැමේලියා ගමුකෝ. මැමේලියා කියන්නේ ශීරපායි. ශීරපායින් ගත්තොත් මොකද වෙන්නේ? වතුරේ ඉන්න ශීරපායින් දෙන්නෙක් ගැන මම කලින්ම කතා කරා. එහෙනම් ජලජ කියන්න පුළුවන්. හරිද? එතකොට මතක තියාගන්න දැන් අපි මෙතන වාසස්ථානය කියලා කතා කරන්නේ ඒ සතෙක් සාමාන්‍ය ජීවිකාව ගෙනියන්නේ කොහෙද කියලා. හරිද? දැන් අපි ගත්තොත් එහෙම මිනිස්සෙක් ගමුකෝ. මිනිස්සෙක් ගිහිලා වැවක නානවා කියන හින්දා අපිට ගන්න බෑ ඒ සතාගේ වාසස්ථානය වතුර කියලා, වැව කියලා. අපිට මේක හොඳට මතක තියාගන්න කට්ටිය පටල ගන්න තව තැන. මොකද්ද? වාසස්ථානයක් කියන්නේ ඒ සතා සාමාන්‍යයෙන් ජීවිකාව ගෙනියන තැන. හරිද? එහෙමයි කියලා අපි හිතමුකෝ අහස පියාඹන කුරුල්ලෙක් වතුරට වැටිලා හිටියොත් හරිද? වතුර වැටිලා එන අමාරුවෙන් දියගුංග ගහ මැරෙන්න ඕන මෙන්න ඉන්නවනම් අපි ඒකට කියන්නේ ඒ සතාගේ වාසස්ථානයේ ජලය කියලා. තේරෙනවද? මේ වෙනස පටල ගන්න එපා. මොකද්ද? වාසස්ථානයක් කියන්නේ ඒ සතෙක් සාමාන්‍ය ජීවත් වෙන තැන. ඊට අමතරව අසාමාන්‍ය විදියට වෙන වෙන තැන්වල ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර කිව්වා වගේ මිනිස්සෙක් ගිහිල්ලා වැවක නානවා කියන එක නැත්තම් මුහුදට ඉනනවා කියන එකකින් කියවෙන්නේ නැහැ. මිනිස්සෙක්ගේ වාසස්ථානේ නැත්තම් මිනිසාගේ වාසස්ථානේ මුහුදයි කියලා. නැත්තම් කරදී කියලා ගන්න බෑ අපිට. කිසිම මිනිස්සෙක් කියලා මුහුද ඇස්සේ ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ ගොඩබිම. ඒ හින්දා වාසස්ථානය කියන එකේ තේරුම හොඳට මතක තියාගන්න. මොකද්ද? අපි සලකන ජීවියා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ කොහෙද කියන එක තමයි වාසස්ථානය කියන එකට එන්නේ. එහෙනම් මෙයාලා ගත්තොත් ජලජ ඉන්නවා, භෞමික ඉන්නවා. හරිද? ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්. ඊළඟට අපි දේහ හැඩය කියන එකට යමු. දේහ හැඩය කියන එක ගත්තොත් මෙයාලගේ මේ කතා කරා මොකද්ද? පික්සෙස්ලට තියෙන්නේ අනාකූල හැඩයක්. ඊට පස්සේ අපි ඇම්ෆිබියා කියන කට්ටියට ගියොත් මෙයාලගේ එහෙම විශේෂයෙන් දේහ හැඩයක් ගැන කතා කරන්න නැහැ අපිට. හරිද? ඉතින් ලොකුවට කතා කරන්න නැහැ. රෙප්ටීලියාගේ ලොකු විශේෂත්වයක් නැහැ. ආවෙස්ට් එනකොට මොකද වෙන්නේ? ඔන්න අපි ආයෙ කතා කරන එයාලගේ හැඩයට අනාකූල හැඩයක් කියලා. මැමේලියා වලට විශේෂයෙන් හැඩයක් කතා කරන්නේ නැහැ. තේරුණාද? ඊළඟට දේහාවරණයට එමුකෝ. මම අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? ඉක්සෙස්ලගේ දේහාවරණයේ තියෙන්නේ කුරපොතු. ඇම්ෆිබියාගේ තියෙන්නේ මොකක්ද අපි ගත්තොත් එහෙනම් එයාලගේ තියෙන්නේ ශ්ලේෂ්මල. හරිද? ශ්ලේෂ්මල කියන්නේ සෙවල කියන එකනේ. එතකොට මොකද වෙන්නේ? මෙයාලගේ අපිට කියන්න පුළුවන් ශ්ලේෂ්මල සමක් කියලා උනම් ගන්න පුළුවන්. හරිද? රෙප්ටීලියා වලට එනකොට මෙයාලට මොනවද තියෙන්නේ? කොරළ තියෙනවා. වෙනස පටල ගන්න එපා. කොරපොතුයි කොරළයි. මෙයාලට තියෙන්නේ කොරළ. මෙයාලට තියෙන්නේ කවුද? පික්සෙස්ට තියෙන්නේ කොරපොතු. ශ්ලේෂ් වල කොරළ. ආවේශ කියන්නේ පක්ෂීන්නේ. පක්ෂීන්ට තියෙන්නේ මොනවද? පිහාතු. ඊළඟට මැමේලියාට තියෙන්නේ මොනවද? රෝම. අපේ නම් ටිකක් රෝම අඩුයි. හැබැයි අපි අනිත් සතෙක් ගත්තොත් ඒ සතුන්ගේ රෝම හොඳට තියෙනවා. බල්ලුන්ගේ ලෝම කියලා කියන්නේ අපි සාමාන්‍ය. ලෝම කියන්නේ රෝම වලට තමයි. හරිද? රෝම තියෙනවා. එහෙනම් අපි සංචරණයට යමු. සංචරණය මොකද වෙන්නේ? පික්සෙස් කරන්නේ පිහින්ම මොනවා මගින්ද? අපිට මදි මෙතන වරල් මගින්. ඇම්ෆිබියා ගත්තොත් මොකද වෙන්නේ? ඉතින් මොන සාමාන්‍ය පැන තමයි යන්නේ. හරිද? මෙයාලා ගත්තොත් මෙයාලා සාමාන්‍ය විශේෂයෙන් එකක් නැහැ. නේද? මෙයාලට තියෙනවා හැබැයි මොනවද?
සංචරණය සඳහා පාද දියන විශේෂ සංචරණ ක්‍රමයක් නැහැ. මේලට පීනන්නත් පුළුවන්, ඒ වගේම ඇවිදින්නත් පුළුවන්. ආයෙම ලින්නකෝ පිහින්ම සහ ඇවිදීම කියන පුළුවන්. පිහිනීමයි ඇවිදීමයි තියෙනවා. ඔය දෙකම කරන්නේ පාද මගින්. හරිද? ඊට පස්සේ රෙප්ටීලියා ගත්තොත් එයාලටත් එහෙමයි. පිහිනීම ඇවිදීම සහ සමහරුන්ට තියෙනවා මොකද්ද? සර්පය වගේ ගත්තොත් බඩගෑම. බඩගා යෑම කියන්නේ හරිද? බඩගාගෙන යන එක කියන්ට මුලින්ට කකුල් නැහැ යන්නේ. එහෙනම් මෙයාලගේ පාද තියෙනවා. අර කට්ටියට සර්පයෝන් කියන විශේෂ මුකුත් එහෙම අවයවයක් නැහැ දිගින්වත් සංචරණය කරන්න. හරිද? ඒකට යාලා පාවිච්චි කරන්න ඉතින් අර අමුතු විදිහේ සංචරණ ක්‍රමය. හරිද? ඊළඟට ආවේශ ගත්තොත් මොකද වෙන්නේ? ආවේශ පියෑඹීම තමයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ඇවිදීමක් තියෙනවා සමහර සත්තුන්ට. තව පිහිනීමක් තියෙනවා. හැමෝටම නෙමෙයි. හැම කුරුල්ලටම පීනන්නත් බෑ. හැම කුරුල්ලටම එහෙම ලුකුවට හොඳට ඇවිදින්නත් බෑ. සමහර සත් කුරුල්ලෝ ඉන්න හොඳට ඇවිදින්න පුළුවන් පැස්වරා පෙන්ගුයින් වගේ. ඒ වගේම සමහර සත්තු ඉන්න හොඳට පීනන්න පුළුවන්. සත්තුනේ කුරුල්ලෝ ඉන්න කවුද? පෙන්ගුයින්, හංසයෝ වගේ. ඒ වගේම සමහර සත්තු ඉන්න හොඳට පියාඹන්න පුළුවන්. මාස ගාණක් එක දිගට පියාඹන කුරුල්ලොත් ඉන්නවනේ. ඒවා. හරිද? එතකොට හැම සතාවම පියාඹනවා, පිහිනනවා සහ ඇවිදිනවා කියලා නැහැ. එක එක කුරුල්ලා එක එක දේවල් වලට දක්ෂයි කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලට මොනවද තියෙන්නේ? පියාඹන්නම් තියෙන්නේ පියාපත්. අන්න වෙනස. මොකද්ද? පිහාටු සහ පියාපත් කියන්නේ වර්ග දෙකක්. වචන දෙකක්. හරිද? ඕකත් පටල ගන්නවා ගොඩක් අය. පියාපත් කියලා කියන්නේ අපි මොකද්ද? දැන් කුරුල්ලෙක් යන්දොත් මේ තියෙන්නේ පියාපත්. ඔය පියාපත් වල තමයි තියෙන මොනවාද? පුංචිවට පිහාටු. හරිද? එහෙනම් පියාපත් සහ පිහාටු කියන එක පටල ගන්නත් එපා. ඔන්න පැටලෙන දැන් මම ඔයාලට කියලා දෙන්නේ මේ පාඩම කරන් යන ගමන්. පියාපත් සහ පිහාටු එක වගේ තමයි. හැබැයි වෙනසක් තියෙනවා. හරිද? ඊළඟට මෙයාලට පාද තියෙනවා. ඊළඟට අපි මැමේලියාට ගත්තොත් මොකද වෙන්නේ? මම අර කිව්වාගේ සමහරු පිහිනීම කරනවා. උගක්ම වෙන්නේ ඇවිදීම. අමතරව සමහර කට්ටියට පුළුවන් පියෑඹීම. කවුද ඒ? පිහිනීම කරන්නේ නම් වරල් නෙමෙයි. එතකොට අපිට වරල් නැහැ. මේ කවුරු ගැන කතා කරන්නේ? තල්මසා ඩොල්ෆින් වගේ අය ගැන. ඇවිදීම කරන්නේ අපි පාද වලින්. පියෑඹීම කරන්නේ අනිවාර්යයෙන්ම පියාපත් වලින්. හරිද? මතක් කරන්න බලන්න කට්ටිය පුළුවන් නම් පියාඹන්න පුළුවන් ක්ෂීරපායි සතා කවුද? ආයෙවන්න බලන්න මට ඒක chat එක. පියාඹන්න පුළුවන් ක්ෂීරපායි සතා. දැන් කට්ටිය වෙනවා හරිද? බවුල. හරිද? බවුල ගත්තොත් බවුල තමයි ඔය කියන විදිහට පියාඹන්න පුළුවන් ක්ෂීරපායි සතා. ඔන්න ඔය ටික අපි හැමෝම දන්න කරුණුනේ. ඔන්න මම මේ ටිකෙන් පුරවුවා සංචරණය වෙනකම්. හරිද? මේ ටික ඕනනම් තනියම උනත් කෙනෙක්ට පුරවන්න පුළුවන්. දැන් අපි යමු කතා කරන්නේ මේ හෘදේ කුටීර ගාන ශ්වසනය උෂ්ණත්ව යාමනය කියන කතාවට. හරි. අපි ගත්තොත් මම මෙහෙම ලියන්නම්. පික්සෙස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස් සහ මැමේලියා. හරිද? සංගිලා මල්ලිලා කතාව මෙහෙමයි. දැන් මේ පැත්තට එන්න සත්තු ටිකෙන් ටික දියුණුනේ. පික්සෙස්ට වඩා ඇම්ෆිබියාලා ටිකක් දියුණුයි. ඊට වඩා රෙප්ටීලියාලා දියුණුයි. ඊටත් වඩා ආවේස් දියුණුයි. හොඳටම මැමේලියා දියුණුයි. අපි තමයි සාමාන්‍ය මිනිස්සු තමයි හොඳටම දියුණුයි කියලා ගන්න. එතකොට මෙයාලගේ හෘදය ගත්තොත් මම මෙහෙම නිකන් අඳින්නම් හදකට. කොටුවක් විදිහට අඳින්න මට ලේසි නැත්නම් හෘදය කොටුවක් නෙවෙයි. ඔයාලා අහලා තියෙනවද කර්ණිකා සහ කෝෂිකා කියලා වචන දෙකක්?
ඒක මට මුලින්ම කියලා ඉන්න කට්ටිය chat එකේ හරි වන්න කර්ණිකා කෝෂිකා අහලා තියෙනවා. කර්ණිකා වලින් කරන්නේ කෝෂිකා වලින් කරන්නේ මොකක්ද කියලා මම මුලින්ම කියලා දෙන්නම්. ඒ තමයි මෙතන තියෙන්නේ කර්ණිකා නම් මේ තියෙන්නේ කෝෂිකාවක් නම් විනාඩියක් ඉන්න. හරිද? මේ කර්ණිකාව මේ කෝෂිකාව නම් හරි. ඉන්න මම හෘදයට එන්න කලින් එන්න ශ්වසනයට. ඒක තවත් කේසියක්. හරිද? ශ්වසනය ගත්තොත් මොකද වෙන්නේ? පික්සෙස් එකක් මාළුව ශ්වසනය කරන්නේ ජලක්ලෝම මගින්. ඔන්න එක. හරිද? ජලක්ලෝම මතක නේද අපි කලින් කතා කරේ ජලක්ලෝම බැලුම් කියලා. එහෙනම් මාළුන්ගේ ජලක්ලෝම තියෙනවා. කොහෙද තියෙන්නේ බැලුවොත් එහෙම අපි මාළුවෙක් ගත්තොත් මේ මෙතන මෙහෙම අපි අඳින්න පොඩි කාලේ මොනවද ඒ තියෙන්නේ ජලක්ලෝම. ඒකෙන් තමයි මේ යන හුස්ම ගන්න. ඊට පස්සේ අපි ගෙම්බෙක්ට යමු. ගෙම්බෙක්ට ගියොත් ගෙම්බෙක්ට මොකද වෙන්නේ? එයාට එකක් පෙනහළු තියෙනවා. හොඳ පෙනහළු දෙකක් තියෙනවායි ගොඩ බිම ඉන්නේ හින්දා. ඒ හින්දා මොකද වෙන්නේ? අන්න එයා හුස්ම ගන්න මොන වෙන්ද බැලුවොත් උතුරක් තියෙන්නේ. මේක ජලක්ලෝම මෙන්න මෙයාගේ පෙනහළු. ඊට අමතරව මේ ගෙම්බ වගේ සත්තුන්ට තව විශේෂයක් තියෙනවා. එයාලට පුළුවන් හැමෙන් හුස්ම ගන්න. මේ හැමේ තියෙන අර සෙවල ගතිය තියෙන්නේ. ඒ සෙවල වල වගේ මොකද වෙන්නේ? එයාලගේ ඔක්සිජන් දිය වෙනවා. ඒ දිය වෙච්ච ඔක්සිජන් මෙයාලට හැමෙන් උරා ගන්න පුළුවන්. ඒ හින්දා මේ ඇම්ෆිබියා කියන සත්තුන්ට හැමෙන් හුස්ම ගන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව මොකද වෙන්නේ? මේ කියන කට්ටියට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ඔය ස්කෙඩියුල් වගේ ගත්තොත් ඒ කියන්නේ මෑල පොඩි කාලේ ගත්තොත් ස්කෙඩියුන්ට ජලක්ලෝම මෙහෙම තියෙනවා. ඒ හින්දා ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මෙයාලට පෙනහළු ඒක තමයි ප්‍රධානම. ඊළඟට සම ඊළඟට සමහර කට්ටියට ජලක්ලෝම. ඔය තුනම තියෙනවා. හරිද? ඊළඟට අපි රෙප්ටීලියා වලට ගියොත් රෙප්ටීලියා ඉන්නේ ගොඩබිම. හරිද? එතකොට මෙයාලා මොන මැද හුස්ම ගන්න ගත්තොත් කෙලින්ම පෙනහළු. අද ඒ කියන්නේ මෙහෙමම අපිට තියාගන්න ඕනේ කොහොමද? ගොඩබිම ඉන්න ජීවියෙක් නම් එයාලා හුස්ම ගන්න පෙනහළු වලින් ප්‍රධානම විශේෂ කතා. හරිද? එතකොට ආවේශ කියන්නේ කොහෙද? ගොඩබිමෙන් ඉන්නේ. මුහුද අස්සේ ඉන්න පක්ෂීන් නෑ නේ කියන්නේ. පෙන්ගුයින් එහෙම කරන්නේ මුහුද අස්සට ගිහලා ගොඩබිමට එනවනේ. මුළු ජීවිත කාලෙම මේ මුහුද අස්ස නෙවෙයිනේ. ඒ හින්දා මෙයාලත් මොන මැද හුස්ම ගන්න පෙනහළු වලින්. ඊළඟට මැමේලියා ආවමත් පෙනහළු වලින්. හැබැයි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොටයි තල්මහ ඩොල්ෆින් වගේ සත්තු ගත්තොත් ඒ සත්තු ඉන්නේ වතුර අස්සෙමනේ. එයාලා කොහොමද පෙනහළු වලින් හුස්ම ගන්න කියන එක. හේතුව පෙනහළු වලට වතුර දිදී හුස්ම ගන්න බෑ. ඒ හින්දා අපි වතුර ගිල්ලුවම් නැරෙන්නේ. මොකද පෙනහළු අස්සට වතුර ගියාම අපිට හුස්ම ගන්න බෑ. පෙනහළු හොඳට වාතයෙන් පිරලා තියෙනවා. එහෙනම් ඔය කියන තල්මහෙක් සහ නැත්තම් ඒ වගේ සතෙක් කොහොමද හුස්ම ගන්න කියන ප්‍රශ්නය ආවොත් ඔයාලා වුණතරම් දැකලා ඇති මේ තියෙන්නේ මුහුද නම් උන් අපි බෝට්ටුවක ඉන්නකොට මොකද වෙන්නේ? තල්මහ ඇවිල්ලා උඩ පනිනවා නේද? ඉන්න තඩි වරල හරිද? මොකද වෙන්නේ? උඩ පනිනවා. ඒ වගේම සමහර වෙලාවට දැකලා ඇති එහෙම තල්මහා ඉන්නකොට උඩට ඇවිල්ලා යාලා මෙහෙම මොකද වෙන්නේ? අර වතුර එහෙම උඩට විදිනවා. හරිද? එතකොට ඕක තමයි උගේ හුස්ම ගන්න. ඒ කියන්නේ තල්මහාට හුස්ම ගන්නවා කියලා එයා කරන්නේ අර වතුරෙන් උඩට පැනලා මිනිස්සයා කරන්නේ. මිනිස්සයා නෙමෙයි සතා කරන්නේ. හරිද? හුස්ම ගන්නවා හොඳ. ඒ හුස්මෙන් තමයි මොකද වෙන්නේ? ඊට පස්සේ හෙන වෙලාවක් වතුරට ඉන්නේ. හැබැයි ඊට පස්සේ හුස්ම මදි වෙගෙනකොට
ආයෙත් ගොඩ බිමට උඩට ඇවිල්ලා මොකද වෙන්නේ? ආයෙ හුස්ම ගන්නවා. එතකොට හැම වෙලෙම උඩ පැන පැන ඉන්නේ නැහැ. මම කියන්නේ සමහරලාට උඩ පනිනවා. නැත්තම් ගොඩ බිමෙන් උඩට ඇවිල්ලා මොකද වෙන්නේ? මේ හරිය වගේ තමයි යාගේ හුස්ම ගන්න කට හරිය මොකක්ද තියෙනවා නම් එතනින් ගන්නවා. හරිද? එතකොට ඒක තමයි මේ යාළගේ විශේෂත්වය. නම් මෙයාලා වතුරේ හිටියා කියලා මතක තියාගන්න. ජලක්‍රෝම නැහැ. හේතුව සාමාන්‍යයෙන් වතුරේ ඉන්න කෙනෙක් හුස්ම ගන්නේ ජලක්‍රෝම වලින් ප්‍රධාන වශයෙන්. තර්කය ඒකයි. ගොඩබිමට එන්න එන්න තමයි ඒ සතාගේ පෙනහළු ජීවුනේ. හැබැයි අපි කතා කරන සමහර සත්තු ඉන්නවා ඒ සත්තුන්ට වතුරේ ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ සත්තු වතුරේ ඉන්නවා කියලා මුළු ජීවිත කාලෙම වතුරේ ඉන්නේ නැහැ. ගොඩබිමට එන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ තමයි යාලා පෙනහළු වලින් හුස්ම අරන් ඒ හුස්මෙන් තමයි ඊළඟට වතුරයට යන්නේ. තේරුණාද? ඒ හින්දා කිඹුලෙක් උනත් ගත්තොත් මොකද වෙන්නේ? එයාලා හුස්ම ගන්න පෙනහළු වලින්. ඒ පෙනහළු වලින් ගත්ත හුස්මෙන් තමයි මොකද වෙන්නේ? වතුර යට ඉඳලා ආපහු වෙන්නේ. එතකොට දැන් කිඹුලෙක් ගත්තොත් මේ තියෙන්නේ වතුර මට්ටම නම් අපි දැකලා තියෙනවා කිඹුලා කොහොමද ඉන්නේ සාමාන්‍යයෙන්? ඇහැ මෙහෙම පොඩ්ඩක් පොළොව උඩ තියන් ඉන්නවා. ඊට පස්සේ නහය වතුරෙන් උඩ තියෙන්නේ නේ. මෙහෙම ඉන්නේ කිඹුලා. එතකොට ඇඟේ යට ටික ඔක්කොම වතුර තිබ්බට මොකද වෙන්නේ? නහය කෑල්ල තියෙන්නේ වතුරෙන් උඩ. ඒ හින්දා කොන තරම් වෙලාවක් මේ සතාට ඉන්න පුළුවන් වතුර ඇතුලේ. යවුලක් නැහැ. මොකද නහය ඇස්සට වතුර යන්නේ නැහැ. එන පරිස්සමට මොකද වෙන්නේ? වතුරෙන් උඩ නහය තියාගෙන මේ සතර ජීවත් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අනුවර්තන තියෙනවා මේ සත්තුන්ගේ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මොකක්ද? සතෙක් ගොඩබිමට එන්න මොකද වෙන්නේ? ඒ සතාගේ දියුණුවේ පෙනහළු. ඒ හින්දා ජලක්‍රෝම තියෙන්නේ පික්සෙස් එවත් මාළුන්ගේ විතරයි. ඇම්ෆිබියා කියන්නේ ඔය අතරමැදි සතෙක්. ඒ කියන්නේ ගොඩබිමයි වතුරයි අතරමැද. එයාලට මොකද වෙන්නේ? පෙනහළුත් තියෙනවා. මොකද වැඩි හරියක් ඉන්නේ ගොඩබිමේ හින්දා. හැබැයි එයාලගේ අර පුංචිම කාලේ වෙච්ච ඉස්ගෙඩියෝ වගේ කාලෙදී උන් ගොඩබිමට ඉන්නේ නැහැ. ඉස්කුඩියකද බිම යනවා දග නැහැ. වතුරේ ඉන්නේ. එයාලට තියෙන ජලක්‍රෝම ඉන්න ඕනේ ලියාගමු. ඉස්ගෙඩියොන්ට තියෙන ජලක්‍රෝම. ඊට පස්සේ මෙයාලට විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි හැම වගේ හුස්ම ගන්න පුළුවන්. අනිත් කිසිම සතෙක්ට ඒක බෑ. මෙයාලට විතරක් හැම හුස්ම ගන්න පුළුවන්. එතනින් එහාට ඉන්න හැම සතාම රෙප්ටීලියා, ආවේස් සහ මැමේලියා කියන තුන් දෙනාම හුස්ම ගන්න මොනවද? පෙනහළු වලින්. එහෙනම් ඔයාලා මතක තියාගත්තී එකින් එක පාඩම් කරන්න එපා. මොකක්ද පාඩම් කරන්න ඕනේ? මාළුව ජලක්‍රෝම වලින්, ඇම්ෆිබියා කියන අතරමැද හින්දා පෙනහළු සහ ජලක්‍රෝම දෙකම තියෙනවා. සහ විශේෂයෙන් යාලට හැම තියෙනවා. ඊට අමතරව අපි කතා කරන අනිත් ඔක්කොම පෙනහළු වලින්. ඔන්න හොම් මතක තියාගත්තා වැඩේ ලේසි. හරිද? ඔන්න අපි හුස්ම ගන්න එක ගැන කතා කරමු. දැන් අපි යමු වර්ගයට. පික්සෙස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස් සහ මැමේලියා. ඒ අතර මම තා පොඩි දෙයක් කියන්නම්. දැන් මේ ඇම්ෆිබියා සහ රෙප්ටීලියා අතර වෙනස මොකක්ද කියන එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද්ද? දැන් දෙන්නම ඉන්නවා වතුරේ සහ ගොඩබිමේ. මොකද්ද වෙනස කියලා? වෙනස තමයි නංගිලා මංගිලා. අපි ඇම්ෆිබියා සහ රෙප්ටීලියා කියන දෙන්න ගත්තොත්, ඒ කියන්නේ උභයජීවීන් සහ උරගයන් ගත්තොත්, ඇම්ෆිබියා කියන එක්කෙනාට ජීවන චක්‍රය කොටසක්. මම මෙහෙම අදින්නම්. මේ ඉන්න අපි හිතමු පරිණත සතා. හරිද? මේන් තියෙනවා මේ සතාගේ බිත්තර. සාමාන්‍ය මේ සතු බිත්තර වලින් ඉන්නේ. ගෙම්බෝ බිත්තර දානවා. කිඹුලෝ ඒ වගේ සතුන් මයි එහෙම බිත්තර දානවනේ. මෙන්න තියෙනවා බිත්තර. ඒ බිත්තර කුකුරලා මොකද වෙන්නේ? පැටව වෙනවා. ඒ පැටව මොකද වෙන්නේ? ඊට පස්සේ ලොකු වෙලා පරිණත ජීවියෙක් වෙනවා. මොකක්ද වෙනස බැලුවොත් රෙප්ටීලියා කියන සතාට, රෙප්ටීලියා නැත්නම් උරගයින්ට තමන්ගේ ජීවිත කාලේ මෙන්න මේ කොටස සඳහා, ඒ කියන්නේ බිත්තර දාන්න මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට වතුර ඕනේ වෙනවා. හැමෝටම නෙවෙයි, බහුතරයකට මොකද වෙන්නේ? බිත්තර දාන්නේ වතුරේ. හැමෝම නෙවෙයි. හරිද? සර්පයන් ගේම සමුලක් දැකලා ඉතින් බිත්තර බඩේමයි තියෙන්නේ. හරිද? ඒක එහෙනම් වෙනස්. හරිද? එතකොට හැමෝම නෙවෙයි, මම කියන්නේ පොදුවේ මොකද වෙන්නේ? බිත්තර දාන්න ගොඩක් වෙලාවට ජලය ඕන වෙනවා. ඇම්ෆිබියා කියන සතා ගත්තොත් එයාගේ මොකද වෙන්නේ? මෙන්න මේ බිත්තර සහ
පැටව කියන දෙගොල්ලොම ඉන්නේ මොකද වෙන්නේ? ජලයේ. ඒ කියන්නේ ජීවන චක්‍රයේ කොටසක් යාලගේ යන්නේ කොහෙද? ජලයේ. හරිද? ඊට පස්සේ පරිණත වුණාම තමයි මේ සත්තු හිමීට ගොඩ බිමට එන්නේ. හරිද? එතකොට රෙප්ටීලියාගේ වෙනස මොකද්ද? එයාලගේ ජීවන චක්‍රයේ වතුර අස්සේ ඉන්න ඕන කමක් කියලා අනිවාර්ය නෑ. හරිද? හැබැයි එයාලට විතර දාන සමන්ලාට වතුරට යන්න වෙනවා. හරිද? නැත්තම් සමහර සත්තු ඉන්නේ වතුරේ විතර දාන්න කොට බිමට එනවා. මේක දැන් කැස් බෑග් වගේ ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඉන්නේ වතුර අනේ පොඩ ඉන්ටර්නල් මොකද වෙන්නේ? ඉන්නේ වතුරේ කැස් බෑගෝ තිබ්බෝ ඒ වගේ ගොඩක් අය ඉන්නෙම වතුරේ. හැබැයි පැටව දාන්න මොකද වෙන්නේ? විතර දාන්න කොට බිමට එනවා. විතර ටික දාලා මොකද වෙන්නේ? සතා ආයෙත් යනවා. ඊළඟට එන පැටව ටිකක් මොකද වෙන්නේ? ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? වතුර හොයාගෙන මුහුදට යනවා. තේරුණාද? ඒ හින්දා එයාලගේ මොකද වෙන්නේ? විතර දාන්න කොට බිමට එනවා. ඇම්ෆිබියාගේ මොකද වෙන්නේ? විතර දාන්න වතුරට යනවා. එහෙම තමයි සරලම ගත්තොත් වෙනස වෙන්නේ. හරිද? හින්දා ඒක පුවට මතක තියාගන්න එපා. කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් මොකද්ද ඇම්ෆිබියා සහ රෙප්ටීලියා අතර වෙනස කියලා. වෙනස තියෙන්නේ මොන තරම් මොකද්ද? රෙප්ටීලියා හේවත් උරගයෝ විතර දාන්න ගොඩ බිමට එනවා ගොඩක් අය. ඇම්ෆිබියාලා නැත්තම් උපේජීවීන් විතර දාන්න වතුරට යනවා. ඉන්නෙම ගොඩ බිම විතර දාන්න වතුරට යනවා. රෙප්ටීලියාලා සමහරලාට ඉන්නෙම වතුර හැබැයි විතර දාන්න ගොඩ බිමට එනවා. සහ ඇම්ෆිබියාගේ අනිවාර්යයෙන්ම ජීවන චක්‍රයේ පොඩි කාලේ පැටවු කාලේ මොකද වෙන්නේ? වතුරේ ගත කරන්නම වෙනවා. උන්ට මොකද වෙන්නේ? ගොඩබිමේ ජීවත් වෙන්න බෑ. හැබැයි රෙප්ටීලියා ගත්තොත් රෙප්ටීලියාගේ උරගයින්ගේ පැටවුන්ට ගොඩබිම ඉන්න පුළුවන්. අවුලක් නැහැ නේ. කැස් බෑ පැටවුන්ට ගොඩබිම ඉන්න පුළුවන්. කිඹුල් පැටවුන්ට ගොඩබිම ඉන්න පුළුවන්. හරිද? ඔන්නෝක තමයි වෙනස තියෙන්නේ යාලගේ. ඒක පුවට ඕනේ නැහැ. මම කියන්නම්. අවන්නේ නැහැ. අපි දැන් යමු එහෙනම් හෘදය ගැන කතා කරමු. සහ මැමේලියා. හෘදය ගත්තොත් මෙතන මම අඳුන්නම් ශ්වසන අවයවය. හරිද? මෙතන තියෙනවා හෘදය. මෙතන තියෙනවා ශරීරය. ශරීරය නේ මම කියන්නේ ශරීරයේ ඉතුරු කොටස් ටික. එන්දෝ මොකද වෙන්නේ? මේක කර්ණිකාව, මේක කෝෂිකාව නම් මෙයාලගේ තියෙන හෘදයේ කුටීර දෙකයි. එතකොට මොකද වෙන්නේ? කෝෂිකාවට මෙතන ශරීරයේ ඉඳලා එන ලේ තියෙන්නේ. ආන්ගේ ලේ මොකද වෙන්නේ? ශරීර හෘදය ඇතුළට එන්නේ කර්ණිකාවලටනේ. හරිද? එහෙනම් මම මේක කොට වෙනස් කරලා ලියන්නම්. මොකද වෙන්නේ? ශරීරයේ ඉඳලා එනලේ කර්ණිකාවට එනවා. ඒලේ කෝෂිකාවට ගිහිල්ලා හරිද? ඊළඟට ශ්වසන අවයවවලට එනවා. ඒ වගේ එන ලේ ආය කර්ණිකාවට ඇවිල්ලා කෝෂිකාවට ගිහිල්ලා ශරීරයේ අවයවවලට යනවා. කොහොමයි මේ සත්තුන්ගේ මොකද වෙන්නේ? ලේ ගමන් කරන්නේ. එතකොට දැන් බලන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා ශ්වසන අවයව වලින් එන්නේ අපි සරල භාෂාවෙන් කියනවා නම් පිරිසුදු ලේවත් O2 වැඩි ලේ. මෙතන තියෙන O2 වැඩි ලේනේ. හැබැයි අවයව වල ඉඳලා එන්නේ මොනවද? CO2 වැඩි ලේ. දැන් මොකද වෙන්නේ? O2 වැඩි ලේ සහ CO2 වැඩි ලේ නැත්නම් රුධිරය මොකද වෙන්නේ? කර්ණිකාවලදී මික්ස් වෙන්න පටන් ගන්නවා. මෙයාලගේ මේ තියෙන සිස්ටම් එකකින්. ඒ මික්ස් වුණාට පස්සේ මොකද වෙන්නේ? කෝෂිකාවට යනවා. ඒ කෝෂිකාවෙන් ආයෙත් මේ ශ්වසන අවයවවලට සහ ශරීරයේ අවයවවලට යන්නේ මික්ස් වෙච්ච රුධිරය. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයාලගේ තියෙන අඩුපාඩුව තමයි හෘදයේ තියෙන කැලි දෙකයි. හරිද? මේ වගේ සත්තුන්ගේ හෘදයේ කොටස් දෙකක් විතරක් තියෙනකොට තියෙන එක කර්ණිකාවයි එක කෝෂිකාවයි. එයාලගේ රුධිරේ මික්ස් වෙනවා. ඔන්න ඕකත් එක්ක මොකද වෙන්නේ? ජීවීන් පොඩ්ඩක් දියුණු වුණා. එහෙම වෙද්දි සමහරුන්ට ආව කර්ණිකා දෙකක් සහ එක කෝෂිකාවක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා
ශ්වසන අවයවය මෙතන තියෙනවා අනෙක් අවයව මොකද වෙන්නේ එයාලගින්නේ එක අවයවයකින් එන දැන් ශරීරයේ දෙන අනිත් අවයව තියෙන අපමාව හරි මොනවා හරි ඒ වගේ එන රුධිරය ඔන්න කර්ණිකාවට ආවා ඒ රුධිරය කෝෂිකාවට ගියා ඒ කෝෂිකාවෙන් ශ්වසන අවයව වලට යවලා හරිද ශ්වසන අවයව වලින් එන රුධිරය මේ කර්ණිකාවට එවලා ඒක මෙතනට දීලා අන්න එතනින් තමයි ඊළඟට මේකට ගියේ එහෙනම් මේක කොහොමද ආයෙ බැලුවොත් මෙන්න මෙහෙම පාරක් තමයි තියෙන්නේ දැන් මේ පාරෙත් මොකද වෙන්නේ කර්ණිකාවලදී මොකද වෙන්නේ සාමාන්‍ය ශරීරයේ අනිත් අවයව වලින් එන්නේ CO2 වැඩි වෙනවා ශ්වසන අවයවයෙන් එන්නේ නැත්තම් පෙනහළු හරි මොනවෙන් හරි ඉන්නේ O2 වැඩි වෙනවා දැන් මොකද වෙන්නේ මෙයාලගේ CO2 සහ O2 කියන එක කර්ණිකාවලදී මික්ස් වෙන්නේ නැහැ අන්න දැන් කලින්ට වඩා ටිකක් හොඳයි හැබැයි වැඩි කියන්නේ මොකද කෝෂිකාවලදී මේ කියන රුධිර වර්ග දෙකම එකට එකතු වෙන හින්දා කෝෂිකාවලදී මොකද වෙන්නේ දැන් ඔන්න මේලේ මික්ස් වෙන්න පටන් ගන්නවා තේරුණාද අන්න ඒකත් එක්ක ජීවීන් තවත් දියුණු වෙනකොට හෘදේ කුටීර 4ක් තියෙන කට්ටිය ආවා මම පොඩ්ඩක් මෙහෙට කරලා අඳින්නම් ඔන්න දැන් හෘදේ කුටීර 4යි කර්ණිකා 2යි කෝෂිකා 2යි මෙන්න තියෙනවා අනෙක් අවයව මෙන්න තියෙනවා ශ්වසන අවයවයවත් වෙනහල් අපි ශ්වසන අවයවය කියගමු මොකද වෙන්නේ අනෙක් අවයව වල ඉඳලා එන රුධිරය එක කර්ණිකාවකට එනවා ඒකෙන් පහළ කෝෂිකාවට යනවා ඒ කෝෂිකාවෙන් ශ්වසන අවයවයට යනවා ඒ ශ්වසන අවයවයෙන් අනෙක් කර්ණිකාවට එනවා ඒකෙන් මේකට වැටිලා මේකට එනවා එතකොට බලන්න මේ සිස්ටම් එක ඇතුලේ ඒ කියන්නේ හෘදේ කුටීර 4ක් තියෙන සිස්ටම් එක ඇතුලේ මොකද වෙන්නේ කිසිම තැනකදී මෙතන තියෙන CO2 වැඩි බ්ලඩ් නේ CO2 වැඩි ඒවයි O2 වැඩි ඒවයි කිසිම වෙලාවක මික්ස් වෙන්නේ නැහැ බලන්න මෙතනින් CO2 වැඩි ඒවාව කොහොම ගිහිල්ලා වෙනහළු වලට ගියා එතනදී මොකද වෙන්නේ CO2 වයින් කරලා O2 වැඩි කරනවා එහෙම වැඩි වෙච්ච O2 ඔන්න මෙහෙම ඇවිල්ලා අනෙක් අවයව වලට යනවා හරිද එතකොට මේ සිස්ටම් එකේදී මොකද වෙන්නේ CO2 සහ O2 කියන කිසිම වෙලාවක වැඩි වෙන්නේ නැහැ නේද මොකද වෙන්නේ මික්ස් වෙන්නේ නැහැ එහෙනම් මේකට අපි කියනවා හෘදේ කුටීර 4ක් තියෙන රුධිර මේ පරිවාහනය මේක හෘදේ කුටීර 3ක් තියෙන රුධිර පරිවාහනය මේක හෘදේ කුටීර 2ක් තියෙන රුධිර පරිවාහනය අපි දැන් බැලුවොත් කාටද මේක තියෙන්නේ කියලා පික්සෙස්ට තියෙන්නේ නම් ළමන්දිලා හෘදේ කුටීර 2යි එහෙනම් මොකද වෙන්නේ තියෙන අවුල්ම සිස්ටම් එකේ තියෙන්නේ මාළුවට හරිද ඊළඟට අපි බැලුවොත් ඇම්ෆිබියා කියන කට්ටියට මෙයාලට තියෙනවා හෘදේ කුටීර 3ක් එහෙනම් පික්සෙස්ලට වඩා හොඳයි රෙප්ටීලියා කියන කට්ටියට ගත්තොත් සමහරුන්ට මෙයාලගේ හෘදේ කුටීර 3යි සමහර කට්ටියගේ හෘදේ කුටීර 4යි හරිද ඊට පස්සේ මේක අපි ගමු මෙහෙම නේ මොකද වෙන්නේ එයාලගේ 4 කතාව නැතුව ඉමු හරිද ආවේස්ට આવොත් මොකද වෙන්නේ ආවේස්ට යනකොට අන්න එයාලා කුටීර 4යි මැමේලියත් කුටීර 4යි එහෙනම් දැන් මොකද වෙන්නේ දැන් වලට පේන්නේ නැති හෘදේ කුටීර 2ක් තිබ්බ කට්ටිය කවුද පික්සෙස් එයාලගේ අවුල තිබ්බ මොකද්ද කර්ණිකා සහ කෝෂිකා කියන දෙකේදීම මේ සම්බන්ධ රුධිරේ මික්ස් වෙනවා ඊට පස්සේ මේකට වඩා ටිකක් දියුණු ජීවීන් කට්ටියක් විතර ඇම්ෆිබියා සහ රෙප්ටීලියාට තියෙනවා හෘදේ කුටීර 3ක් ඊටත් වඩා දියුණු කට්ටියක් විතර ආවේස් සහ මැමේලියාට තියෙනවා මොකද්ද හෘදේ කුටීර 7ක් හරිනේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ එතකොට මම මේකේ නෝට් එක මම PDF එක ගන්නම් මේ හින්දා උලක් ගන්න එපා මේ ටික ඔයාලට ඉමීඩියට් පස්සේ අඳින්න පුළුවන් මේ නෝට් එක හරිද වෙලාව අරන් අපි කතා කරගෙන යමු අපි ටිකක් තියෙන කතා කරන්නේ ඊට ඉවර කරමු අපි එතකොට ඉවරයි
ආයෙ කතා කරන්න තියෙන අපිට වර්ධේ කුටීර කතා කරා ශ්වසනය කතා කරා උෂ්ණත්ව යාම. හරි. උෂ්ණත්ව යාමනේ මම මෙතනම කියලා දෙන්නම්. මේක වල තේරෙනවා. මොකද්ද? ඔයාලා අහලා තියෙනවා ඇති අනිවාර්යෙන් වචන දෙකක් චලතාපී සහ අචලතාපී කියලා. චලතාපී කියන්නේ මොකද්ද? බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒ ජීවියාගේ ඇඟේ උෂ්ණත්වයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ බාහිර පරිසරයේ සීතලයි නම් ඒ සතාගේ එකත් සීතලයි. බාහිර පරිසරයේ ගොඩක් රස්නේ නම් ඒ සතාගේ එකත් රස්නේ. හැබැයි අචලතාපී කියන්නේ මොකද්ද? බාහිර පරිසරයේ උෂ්ණත්වය මොන විදිහට වෙනස් වෙනවද? ඒ කියන්නේ හිමාලයට ගෙනිච්චත් මිනිස්සයා ආවාය සහරාවට ගෙනිච්චත් ඒ සතාගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක එක නියතාවයක තියාගෙන ඉන්නවා. හරිද? අන්න ඒක තමයි අචලතාපී කියන්නේ. එතකොට චලතාපී වලට උදාහරණ තමයි මෙන්න මේ කට්ටිය. කවුද පළවෙනි තුන් දෙනාම චලතාපී. අන්තිම දෙන්න අචලතාපී. ඒ හින්දා තමයි ඔයාලා දැකලා සමහරලාට සර්පය හැම අවුව තපිනවා හැම කියලා කියන්නේ. කිඹුලුව අවුව තපිනවක. හරිද? එතනදී මොකද කරන්නේ? ඒ සතා දැන් රෑ මාර සීතලයිනේ. එතකොට මේ සීතල හින්දා ඒ සතාගේ ඇඟත් සීතලයි. ඇඟ සීතල වෙන්න මොකද වෙන්නේ? අපි එහෙම ගතියක් තියෙන මොකද කම්මැලි. වැඩක් කරගන්න අමාරුයි. ඒ හින්දා මොකද වෙන්නේ? මේ සත්තු මුලින්ම උදේට ඉරේලී තියෙන වෙලාවට ඉරේලී ඉන්නවා. ඉරේලීද්දි මොකද වෙන්නේ? ඒ සතාගේ ඇඟ රත් වෙනවා. ඇඟ රත් වෙනකොට ඒ සතාට හොඳට වැඩ කරගන්න පුළුවන්. ආන් ඒ හින්දා තමයි ගොඩක් චලතාපී සතුන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට සීතල වෙලාවට ඒ සත්තුත් අක්‍රීයයි. ප්‍රශ්නේ තියෙන්නේ හොඳට සක්‍රීයයි. හැබැයි අචලතාපී සත්තුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. පරිසරයේ සීතල වුණත් එකයි, ප්‍රශ්නේ වුණත් එකයි. ඒ සත්තුන්ගේ ඇඟ ඇතුලේ ප්‍රශ්නේ එකමයි. ඒ හින්දා ඕන විදිහකට වැඩ කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙයාලගේ ඊළඟට දැන් අපි කතා කරන දෘෂ්ටිය ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. හරිද? මේක මම දාලා තිබ්බට විශේෂ ලක්ෂණ ටික මොනවද බැලුවොත් දෘෂ්ටියත් එක්ක මෙයාලගේ ඇසිපිය නැහැ. පාටින් කියන්නේ. මොකද වෙන්නේ? මෙයාලගේ ඇස් පිල්ලම් නැහැ. මාළුන්ට ඇසිපිය නැහැ. අද මාළුන් විතර නෙවෙයි අත්‍තරම කිව්වොත් මේ මුළු සෙට් එකටම මුල් හරිය ඉන්න හැමෝටම මෙන්න මේ තුන් දෙනාටම ඇසිපිය නැහැ. අනිවාර්යෙන් නැහැ. sorry පෙරදුනා. ඇසිපිය නෙවෙයි මෙයාගේ ඇස්පිය හා නැත්නම් මෙයාලට තමයි අනිවාර්යෙන් ඇසිපිය නැත්තේ. මෙයාලට ඇස්පිල්ලම් තියෙනවා. ඇසිපිය තියෙනවා. හරි අනිවාර්යෙන් තියෙනවා. ඇසිපිය තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම තා පොඩි කරුණු තියෙන සමහර කට්ටියගේ ප්‍රබල දෘෂ්ටියක් තියෙනවා. හරිද? කවුරුද ගත්තොත් මේ කුරුල්ල ගත්තොත් එහෙම මෙයාලට දියුණු දෘෂ්ටියක් ඇත. හරිද? ඔය ටික ඊට පස්සේ දැන් අච්චුපුරේ දා කාහුම් පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික වල අනිවාර්යෙන් දාගන්න. හරිද? දැන් භෝජන ක්‍රමයේ එහෙම අහලා තියෙනවා. එතකොට මේ කට්ටියට මොකද වෙන්නේ? කුරුල්ලොන්ට හොටක් තියෙනවා. අනිත් සත්තුන්ට දත් තියෙනවා. කුරුල්ලොන්ට දත් නැහැ. හරිද? ඒකත් උනම් පොඩි කතාවක් කියලා දෙන ලස්සන දෙයක්. දැන් අපි ගත්තොත් දත් කුරුල්ලෙක් ගත්තොත් ඔය කුරුල්ල සාමාන්‍යයෙන් ඉන්නේ කොහෙද? ගොඩක් මෙයාලා සංචරණය වෙන්නේ පියාඹණයකින්. එතකොට මට කියන්න පියාඹන්න නම් මෙයාලට තියෙන්න ඕනේ ලොකුම දේ මොකද්ද? පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕනේ. දැන් අර ගමරාලා අලියාගේ නැට්ටේ ඉල්ලිලා
දිව්‍ය ලෝකෙ ගියා කිව්වට අලින්ට ඇත්තටම පියාඹන්න බෑනේ. ඇයි? අලියෝ මාර බරයි. අලියා පැත්තෙන් තියන්නේ ඊට වඩා ගොඩක් සත්තු බරයි. බරත් එක්ක මොකද වෙන්නේ? පියාඹන්න බෑ. එහෙනම් පියාඹන්න නම් තියෙන්නේ පළවෙනි දේ සැහැල්ලු වෙන්න ඕන. උන්වේදී සැහැල්ලු වෙන්න මෙයාලගේ ඇඟේ තියෙන ලක්ෂණ කීපයක්. එකක් තමයි කුරුල්ලන්ට දත් නැහැ. හේතුව දත්වල තියෙනවා යම්කිසි බරක්. ඒ කියන්නේ අපිට වැඩි දැනෙන්නේ නැති වුණාට ඒක හරිද මේ හක්කක් අරන් බැලුවොත් හක්කක් සාමාන්‍යයෙන් බරයි. හරිද? හේතුව ඒකේ දතකට කැල්සියම් හැම තියෙන හින්දා බරයි. එතකොට කුරුල්ලන්ගේ මොකද වෙන්නේ? දත් මුකුත් නැහැ. හරිද? මේ දත් නැත්te මොකද? බර අඩු කරගන්නේ. ඊළඟට මෙයාලගේ අස්ති ගත්තොත් කුහරමේ අස්ති තියෙනවා කියලා කියනවා. මේ වඩියක් වැඩි කර කරුණු කුහරමේ අස්ති. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් හරිද? කොහොම අස්තියක් ගත්තොත් අපේ අස්ති මේක හොඳට පිරීලා තියෙන්නේ. හැබැයි මෙයාලගේ මොකද වෙන්නේ? මේක ඇතුලේ වාතය එහෙම පිරීලා තියෙනවා බෙදන්න. ඒකට හේතුව සැහැල්ලු වෙන්න. හරිද? එතකොට මේ වගේ කීපයක් තියෙනවා මෙයාලගේ. තව ගොඩක් කතා කරනවා නම් මෙයාලගේ යූරික් අම්ලය ඇති වෙනවා වගේ දේවල් ටිකක් තියෙනවා. ඒව උනේ නැහැ. මම කියන්නේ මේ කරුණු ටික දාගන්න සහ ඊට අමතරව තව පොඩි කරුණු ටිකක් තියෙනවා අච්චු පොතේ දීලා. ඒ දීලා තියෙන කරුණු ටික මොකද වෙන්නේ? ඔයාලා අර වගුවට දාගන්න. මම දැන් වගුවේ ගොඩක් කියලා දුන්නා මෙතන. මම පුරවලා දුන්නා. මෙතන ඊට අමතරව මොකද වෙන්නේ? අර තියෙන කරුණු ටිකක් මේකට දාගන්න. තව පුංචි දෙයක් කියලා දෙන්නම්. මේ සංචරණය සම්බන්ධයෙන් පාද ගැන කියලා තියෙනවනේ නේද? අන්න ඒ පාද ගත්තොත් ඔයාලට හම්බෙයි අච්චු පොතේ කියවන යද්දී පංචාංගුලික ගාත්‍රා පිළිටයි. හරිද? පංචාංගුලික කියන්නේ අංගුලික කියලා කියන්නේ මොකද්ද? ඇඟිලි. අංගුලිමාල කිව්වේ ඇඟිලි කියනනේ. අංගිලි වලින් හදාගත්ත මාලයක් කියන එක. එහෙනම් පංචාංගුලික කියලා කියන්නේ පාදේ ඇඟිලි පහක් තියෙනවා කියන්නේ. මේ තමයි පංචාංගුලික. එතකොට අපි ගත්තොත් ආදේශට මේක තියෙනවා. මැමේලියාට තියෙනවා. අපිට කියනවා ඇඟිලි පහක්. මැමේලියාට තියෙනවා. ඊළඟට අපි බැලුවොත් රෙප්ටීලියා එකත් උරගයන්ට ගත්තොත් එයාලගේ විශේෂයෙන් කියලා නැහැ කොහොමද වෙන්නේ කියලා. එයාලගෙත් තියෙනවා. එහෙනම් උරගයන්කත් රෙප්ටීලියාට තියෙනවා. ඊළඟට අපි ගියොත් ඇම්ෆිබියාට එයාලටත් තියෙනවා පංචාංගුලික. මාළුන් ටික කොහොමද? අකුල් නෑනේ. ඇඟිලි ගැන කතා කරන්නේ. හරිද? එතකොට මේ කට්ටියට මොකද වෙන්නේ? පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔය ඇඟිලි පහක් කිව්වට සමහර ඒවා පේන්නේ නැහැ. දැන් අපි ගත්තොත් දැන් ඉන්ටරෝල තියෙන ඒවා ගත්තොත් ජිම්බෙක් සමහරවිට අපිට ඇඟිලි තුනක් වගේ පේන්න තියෙන්නේ. ඒ අනිත් සමහර ඒවා පේන්නේ නැහැ. හින්ද ලොකුවට ඒක හිතන්න එපා. පංචාංගුලික ගාත්‍රා කියන්නේ ඔය වගේ concept එකක්. සංකල්පයක්. හරිද? ඒක මතක තියාගන්න. හරි. එතකොට ඔය ටික තමයි තියෙන්නේ අපිට මේ මොකක්ද? ජීවීන් සම්බන්ධව කතා කරන්න. එතකොට ඊළඟට අපිට මාතෘකාව තියෙන්නේ ජීවී නාමකරණයනේ. ඒක කතා කරන්න වෙලාවක් නැහැ. හරිද? කොහොම හරි ලබන සතියේ වෙද්දි ඔයාලා අනිවාර්යෙන් මේ වගු දෙක සම්පූර්ණ කරන්න ඕන. හරිද? මොකක්ද? අපෘෂ්ඨවංශීන්ගේ වගුවයි පෘෂ්ඨවංශීන්ගේ වගුවයි. හොඳට ඉඩ අරගෙන මේක ඇඳ ගන්න. ඇඳගෙන ඒවා වගු දෙකක් ගෙරුවත් කමන්න. එකක් පොතේ තියන්න සහ අනිත් එක තමන්ගේ කාමරේ හොඳට පේන්න හදාගන්න. හේතුව මේකෙන් තමයි අපි පාඩම් කරන්නේ. ඒ හින්දා ඊට පස්සේ මේකේ නැති කරුණු මොකද වෙන්නේ? මේ වගුවට දාලා ඔය තියෙන කියන්නේ මෙතන වුණා තව විශේෂ කරුණු කියලා දාගන්න මෙතනට. එතකොට මේවට අදාළ වුනේ නැති කරුණු ටික මොකද වෙන්නේ? මේක අස්සර දාගෙන වාලේ සම්පූර්ණ වගුවම හදා. හරිද? එහෙනම් අද අපි පන්තිය නවත්වමු.